suaranya nanti hasil dengan namin legalnya din puno ni kami namin nabistuti kami hasil dengan namin siminggan kami malos kami sa sensa. මහිමය දෙනවා සියලු දේ පරදන බලවත් නාමය ඔබ වහන්සේගේ නාමයයි
ඒ අපි ගෞරවය නමස්කාරය පුද කරනවා. අපි ඔබ වහන්සේගේ උතුම් නම ඔසවනවා. ස්වාමිනී සභා පවුලේ හැම කෙනෙක් ගැනම අපි ඔබ වහන්සේට යාඥා කරනවා. ආරෝග්‍ය ශාලාවේ ඉන්න ගුණවතී සහෝදරිය ගැන, දේවිකා සහෝදරිය ගැන, ඔවුන් මුණ දෙන්න යන ශල්‍ය කර්මයන් වලදී ඔබ වහන්සේගේ කරුණාවේ දයාවේ අත ඔවුන් සමග තබන ලෙස සභා පවුලේ යමෙක් අසනීපෙන් ප්‍රශ්නෙන් අමාරුකමෙන් ඉන්නවද ඒ අය ගැන, සභා පවුලට අයිති දේව මෙහෙයන් වලට සහභාගී වීමට නොහැකි අය හැම කෙනෙක් ඔබ වහන්සේගේ පාමුල මතක් කරනවා. ස්වාමිනී ඒ වගේම පැමිණෙන සිටින හැම කෙනෙක් ගැනම ඔබ වහන්සේගේ පාමුල යාඥා කරන අතර ඔවුන්ගේ හදවත්වල කියවෙන හැම යාඥාවකටම ඔබ වහන්සේ පිළිතුර සනසුම විසඳුම වෙන්නට කියලා ඉල්ලනවා දෙවි පියාණනි. අපේ දේශය ගැන යාඥා කරනවා. ස්වාමිනී දේශයට සුවය ඇත්තේ ඔබ වහන්සේ තුල පමණයි. ඒ නිසාම ඔබ වහන්සේ වෙත ඔවුන්ගේ නෙත් යොමු කරන්න හැම කෙනෙකුටම ඔබ වහන්සේගේ සිත් ඔවුන්ගේ සිත් පොළඹවන්න. ඒ වගේම ස්වාමිනී සභා පවුලේ කෙනෙක්කෙනා තම නිවෙස්වල අය, තම දෙමාපියන්, තම දරුවන් විවිධ කාරණා පිළිබඳ ගෙනෙන සෑම යාඥාවක්ම ඔබ වහන්සේට බාර කරනවා යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන්. ස්තුති සියලු දෙනා වාඩි වෙන්න. යේසුස් වහන්සේගේ උතුම් නාමයෙන් ඔබ හැම කෙනෙක්ම පිළිගන්නවා. මම ඔබට මතක් කරන්න කැමතියි ජනවාරි 1 වෙනිදා අපිට දෙසැම්බර් 31 වෙනිදා බලාපොරොත්තු වීමේ මෙහෙයක් පවත්වන්න හම්බ වෙන්නේ නැහැ. පවතින නීති රීති වලට අනුව ඒ නිසා ජනවාරි 1 වෙනිදා අපි දේව මෙහෙයන් 3ක් පවත්වනවා. පළවෙනි දේව මෙහෙය උදෑසන 6ට, පළවෙනි දේව මෙහෙය උදෑසන 6ට, දෙවෙනි දේව මෙහෙය උදෑසන 7:30ට, තුන්වෙනි දේව මෙහෙය උදෑසන 9ට. මතක තබා ගන්න. ඒ දේව මෙහෙයන් වල සහභාගී වෙන්න. සභා පවුලේ අනික් අයටත් ඒ දේව මෙහෙයන් පිළිබඳව දැනුම් දෙන්න. මම හිතන්නේ මට විශේෂ කාර්යයක් තියෙනවා අද දේව මෙහෙයන් තුනේම කරන්න. වසර 5ක පමණ කාලයක් අප සමග මේ සභාවේ සේවයට දායක වුණා ශාමල් දේවගැතිතුමා. ඔහු මෙහි ආවේ පුහුණු වෙන කෙනෙකු හැටියට. ඒ කාලය තුල ඔහු දේව ධර්ම විද්‍යාලයේ පුහුණුව අවසන් කළා. ශ්‍රී ලංකා බැප්ටිස්ට් සංගමයේ දේවගැති සේවයේ පළවෙනි අදියරට දේවගැතිතුමෙකු ලෙස ඔහුව පිළිගත්තා. ඒ පිළිගැනීමත් සමග ඔහුට ස්ථානමාරුවක් අනිවාර්යයෙන්ම ලැබෙන්න තිබුණා 2022 ජනවාරි වල. නමුත් ග්‍රෑන්ඩ් පාස් සභාවේ තිබුණු විශේෂ අවශ්‍යතාවයක් නිසා ඔහුට ජූනි මාසයේ ග්‍රෑන්ඩ් පාස් ගිහිල්ලා පදිංචි වෙන්න වුණා. මම තුතිවන්ත වෙනවා ශාමල් දේවගැතිතුමා අප සමග සිටි කාලේ ඔබ කළ සේවය, ඔබ දුන් දායකත්වය හැම මොහොතකම ඔහු මට දායබර දරුවෙක්, දායබර සහෝදරයෙක් වුණා. ඒ වගේම මෙහි ඉඳද්දී ඔහුට සහකාරියක් මුණ ගැහිලා ඔහු විවාහ වුණා. ඒ දෙදෙනාම මේ සභාවේ සේවයට දක්වපු දායකත්වය ගැන අපි තුතිවන්ත වෙනවා. මම ආරාධනා කරනවා ශාමල් දේවගැතිතුමාට වචනය දේශනා කරන්න අප සමග. ඊට ප්‍රථම අපි සියලු දෙනා නැගිට සිට ඔහු වෙනුවෙන් යාඥා කරමු. ස්වාමිනී ඔබ වහන්සේගේ වචනේ කියනවා නුඹලා මා තෝරාගත්තා නොව මම නුඹලා තෝරාගෙන පත් කෙලෙමි. එසේ කලේ නුඹලා ගොස් පළදරන පිණිසයි කියලා. ඔබ වහන්සේගේ දරුවගේ ජීවිතය ගැන මම ඔබ වහන්සේට තුතිවන්ත වෙනවා. කුඩා කල පටන් ඔබ වහන්සේ දන්න හඳුනන පසුබිමක හැදිලා වැඩිලා ජීවිතයේ ඇදහිල්ලේ මඟ ගොස් ඇදහිල්ලේ අභියෝග මැද සැබවින්ම ඔබ වහන්සේම හඳුනගෙන ඔබ වහන්සේගේ සේවයට කැප වුණා. ස්වාමිනී ඔහුගේ කැපවීම ඔබ වහන්සේගේ සේවයට කරමින් අධ්‍යාපනය සම්පූර්ණ කරමින් විවිධ බාධක අපහසුකම් මැද වුවද ඔබ වහන්සේට කැපව සිටීම තුළ ඔබ වහන්සේට දී ඇති සියලු ආශිර්වාද ගැන තුති කරනවා. ඔහුට දුන් සහකාරිය ගැනත් අපි තුතිවන්ත වෙනවා. අනාගතයේ පවුලක් ලෙස දේව සේවය වුණ ඉදිරියට යන අතර ස්වාමිනී ඔබ වහන්සේගේ කරුණාවේ බලවත් අත ඔබ වහන්සේ උන් සමග තබන්න. එදා ඔබ වහන්සේ ගෝලයන්ට කිව්වා වෘක්ෂයන් මැදට බැටළුවන් යවන්නක් මෙන් මම නුඹලාව යවනවා කියලා. අනාගතයේ ලෙසයි ස්වාමිනිය උන්ට ජීවිතය ලෙසයි සේවය ලෙසයි. නමුත් ඔබ වහන්සේ ඔවුන්ගේ ඩේරා. ඒ නිසා තුති බාරයි ඔබ වහන්සේගේ පාමුල, ඔබ වහන්සේගේ දරුවා, ඒ වගේම ඔහුගේ සහකාරිය ඔබ වහන්සේගේ ආශිර්වාදය අත මේ පවුල මත තබන්න. යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන්. සුදීසෙන අසුන් ගන්න. ස්වාමීට ස්තුති කරනවා, ප්‍රශංසා කරනවා මේ උදෑසන කාලය නිසා. උන්වහන්සේගේ ප්‍රේමය, දයාව අපි
අපි මැද්දේ තියෙනවා. ඒක තමයි අපිට තියෙන ලොකුම හයිය. ඒ ප්‍රේමය, ඒ ආදරය, ඒ කරුණාව නැත්තම් අපි කොතන ඉඳීවිද? ඉතින් ස්වාමීන්ට ස්තුති කරනවා ඒ සියලු දේ ගැන, උන්වහන්සේගේ දයාව ගැන නැවත වාරයක් අපි මේ උදෑසන කාලෙත් මතක් කරනවා. අපි 2021 වර්ෂයේ අවසාන ඉරුදින අපි සිටින්නේ. ඔබ ලබන සෙනසුරාදා ලබන ඉරිදා දෙව මිහිරන අපි තවත් අලුත් වසරකට පාතබල ඉවරයි. ඉතින් මම විශ්වාස කරනවා ඔබ හැම දෙනාටම විවිධ අරමුණු බලාපොරොත්තු ගණනාවක් මැද්දේ මේ වර්ෂයේත් ඔබ එන්නේ නැති ඒවා බොහෝ දේවල් ඉටු වෙලා ඇති, බොහෝ දේවල් කඩ වෙලා ඇති. අපි බැලුවොත් එහෙම අපි ගත කරා වූ කාලය තුල අපි දැක්කා මිනිස්යන්ගේ හැකියාවන් කොච්චර කුඩාවටද තිබුණේ කියලා. මිනිස්යන්ගේ හැකියාව කොච්චර පොඩියටද තිබුණේ කියලා. දියුණු රටවල් පවා මේ වසංගත තත්ත්වයන් නිසා සුපුරුදු ක්‍රියාකාරීත්වයෙන් ඒ සියලු දේ නවත්වන්න සිද්ධ වුණා. සුපුරුදු රටාව නවත්වලා අලුත් රටාවකට අනුගත වෙන්න සිද්ධ වුණා. ඒ නිසා තමයි අද ඔබ මීටරයක් පරතරයෙන් ඉන්නේ. මුව ආවරණයක් දාමලා ඉන්නේ. අපි පොඩ්ඩක් දුරින් ආශ්‍රය කරන්නේ නිසායි. මේ හැම දෙයක් එක්කම මිනිස්යන්ගේ අතුලාන්තේ තිබිච්ච බලාපොරොත්තු ගණනාවක් මම විශ්වාස කරනවා ඔබගෙත් සමහරක් ඉටු වෙලා නැතුව ඇති. මේ උදැස්සන ඔබ කොතනද ඉන්නේ? ඔබ ඉන්නේ බලාපොරොත්තු සුන් වෙච්ච තැනකද? එහෙම නැත්නම් ඔබේ බලාපොරොත්තු ඉටු කර ගන්නට පුළුවන් වුණාද? සමීක්ෂණයකින් දක්වලා තිබෙනවා ලෝකේ බහුතරයක් දෙනෙක් මේ බලාපොරොත්තු විරහිත වීම එක සටන් කරනවා කියලා. බහුතරයක් දෙනෙක් සටන් කරනවා කියලා. අද මිනිස්යන් වැඩි පිරිසක් විරකියාව නිසා පීඩනයටපත් වෙලා ඉන්නේ. අධ්‍යාපන ලබන දරුවන්ගේ මානසිකත්වය ඔබට දරුවෝ ඉන්නවා ඔවුන් ගැන ඔවුන් දකිනකොට ඔබට පේනවා ඇති ඒ දරුවන්ගේ තියෙන පීඩනය මොන වගේද කියලා. ඒ වගේම දින 4කට ඉස්සෙල්ලා ප්‍රවෘත්තියක් තිබුණා මේ දක්වලා තිබුණා මේ ආහාර හිඟයක් පැමිණේවිද කියලා. මේ දේවල් ඇහෙනකොට අද කිදුණුවා පවා කියනවා අපේ මේ කාලේ හරි නෑ කියලා. අපේ මේ කාලේ හරි නෑ. දැන් ඒ සමහරක් අය මම දන්නවා ඔබ එහෙම කියන්නේ නෑ කියලා. ඒ සමහරක් අය ඒ කාලේ හරි නෑ කියලා කියන්නේ මේ ඔල්ලෝසුවේ කාලේ නෙවෙයි. ඒගොල්ලන්ට තියෙනවා තවත් කාලවල් සමහරක් අයට. මම දන්නවා ඔබ විශ්වාස කරන ඔරලෝසුවේ වෙලාව විතරයි ඔබ පිළිපදින්න එක විතරයි කියලා. හැබැයි සමහරක් අය ඉන්නවා ඔරලෝසුවේ වෙලාවෙන් එහාට ගිහිල්ලා තවත් වෙලාවල් විශ්වාස කරන. ඉතින් මම ඔබට කියන්න කැමතියි මොන දේ ඉටු වුණත් මොන දේ කඩ වුණත් දෙවියන් වහන්සේ යහපත් බව ඔබගේ ජීවිතේ ඔබ අද දවසේ විශ්වාස කරන්න. දෙවියන් වහන්සේට ඔබ ගැන විශාල වූ පුදුම වූ සැලැස්මක් කැමැත්තක් තියෙනවා. යෙරමියා 29 වෙනි පරිච්ඡේදයේ 11 වෙනි පදයෙන් මම ආරම්භ කරන්න. බයිබල් පද තිරේ දිස් වෙන්නේ නැහැ. හොඳින් දන්න බයිබල් කොටස් කිහිපයක් විතර අපි අවධානය යොමු කරමු. එහි දක්වලා තිබෙනවා මා විසින් නුඹලා ගැන කරන යෝජනා මම දනිමි. නුඹලාට මතු කාලයේදී බලාපොරොත්තුවක් දීමට ඒවා විපත්තිය නොව සමාදානයේ යෝජනායයි ස්වාමින් වහන්සේ කියනසේක. අද මිනිස්සු මම කලින් කිව්වා වගේ දුවලා හති දම දුවලා ඇතුලේ අසමාදානෙන් ඉන්නේ ඇයි? මනුෂ්‍යයාටම පුද්ගලික යෝජනාවක් හදාගෙන ඒ දේවල් හරියාවි කියලා මනුෂ්‍යයා තීරණය කරලා තියෙනවා. දැන් අපි දන්නවා මම දන්නවා ඔබ හැම කෙනෙක්ම මුදු පළ දිනවා කියලා. සමහර අය ඒ පළ දින්නේ නැතිව ඇති. දැන් සමහරක් අය අද ඉන්නවා මේ මම නැවතවරක් වෙනවා පල්ලියේ එහෙම අය නැහැ. විවිධ ගහ අපල දුරු වෙන්න විවිධ වූ මුදු පළ දිනවා. ඒවට විශේෂ නමකුත් තියෙනවා. හැබැයි ඒව දාගෙන මිනිස්සයා හති දම දුවනවා ජීවිතේ අසමාදානෙන් පිරීලා වේදනාවෙන් පිරීලා අසමගියෙන් පිරීලා කොහෙදෝ ගමනක් අන්ධකාරයේ මිනිස්සයා ගමන් කරනවා. ඇයි? ඔවුන්ටම හදාගත්ත යෝජනා මැද්දේ ඔවුන් ඒවා ඉටු කරගන්නට ඔවුන් කැප වෙලා ඒ වලට වෙහෙසෙනවා. Taman පය ගහලා ඉන්න. Tamanට ගැළපෙන්නේ නැති මට දරන්න නොහැකි යෝජනා මගේ එක අතකින් අල්ලගෙන යේසුස් වහන්සේවත් කොමාරි ෂේප් එකකින් අල්ලගෙන මිනිස්සයා යන්න උත්සාහ කරනවා.
මෙහෙම ගමනක් අපිට නැහැ. යේසුස් වහන්සේත් එක්ක ෂේප් එකේ යන්න නෙමෙයි අපිව ඇඳවලා තියෙන්නේ. දේව දරුවෙක් විදියට ගමන් කරන්නට. මිනිස්සු කැමති නෑ තමන් පය ගහලා ඉන්නේ වැරදි තැනක වෙනස් වෙන්න කැමති නෑ. මිනිස්සු උඩින් hina වෙලා හරි වේදනාවෙන් ඇතුලේ කඳුලෙන් යුක්තව දුවනවා. මා විසින් නුඹලා ගැන කරන යෝජනා මමම දනිමි. නුඹලාට මතු කාලයේදී බලාපොරොත්තුවක් දීමට ඒවා විපත්තියේ නොව සමාදානයේ යෝජනායයි. ඒක මිනිස්සෙක් කිව්වේ නෑ. ඒක දෙවියන් වහන්සේ කියනවා ඔබ වෙනුවෙන් මම වෙනුවෙන්. ඊට යහපත් වූ යෝජනාවක් තියෙනවා. අපේ යෝජනාවල මතු කාලයේ දිහා බැලුවම බලාපොරොත්තු බිඳුවයි. බලාපොරොත්තු බිඳුවයි. හැබැයි අනිත් එක අපේ යෝජනාවල තියෙන විපත්ති විතරයි. ඒ නිසාම සමහරක් කිතුණුවන් පවා අසමාදානෙන් දත්මිටි කනවා. අසමාදානෙන් දත්මිටි කනවා. මේ උදෑසන කාලේ අපහසුතාවෙන් මේ උදෑසන ඔබ යමෙක් දුවනවා නම් සමිඳුන්ගේ යෝජනාවක් තියෙනවා. ඒ යෝජනාවට කීකරු වෙන්න ඔබ කැමතිද? උන්වහන්සේගේ කැමැත්තක් තියෙනවා. ඒ කැමැත්තට අවනත වෙන්න ඔබ කැමතිද? ඒක ඔබගේ පුද්ගලික තීරණයක්. වසර 12කට 13කට ඉස්සෙල්ලා මම අන්‍යාගමිකයෙකු බවට පත් වුණා යම් සිදුවීමක් නිසා. එන්නම ප්‍රශ්න අභියෝග එන්නම දැනෙන්න ගත්ත හිටියට වඩා දැන් වැඩි කියලා. හැබැයි අත්තර ගන්න විදිහක් නැහැ සමහරක් දේවල්. හැරෙන්න අතක් නැහැ කියලා දැනෙනකොට අන්‍යාගමික ස්ථානවලට ඔය පිදිවිලි රැගෙන මමත් ගියා. සහනයක් ලැබෙවිද කියලා බලාපොරොත්තු වෙමින්. වසර ගණනාවකට වසර 3කට විතර පස්සේ මම ඒ අවුරුදු 2-3 බයිබලයේ අතර ගත්තේ නැහැ. ඒ හැමදේම අත්හැරලා දවසක් මට මතක් වුණා. මම ඉස්සර දෙවියන් වහන්සේට කොච්චර ආදරේ කරාද? පල්ලියේ කොච්චර වෙලා හිටියද? අද මම කොතනද ඉන්නේ? පුද්ගලික තීරණයක් ගත්තා. හිටපු තැනින් අලු ගසා දාලා නැගිට්ටා. ජීවිතේ දරන්න නොහැකි අපේ නිවසේ මේ ඒ ඉඩමේ නඩුවක් තිබුණා වසර 32ක් විතර. ඒක පුදුම හාස්කමකින් උන්වහන්සේ විසුදුමක් දුන්නා. මම ඒක හොඳටම දන්නවා. අපේ ජීවිත උන්වහන්සේ ඉදිරියේ කීකරු වෙනකොට උන්වහන්සේගේ යෝජනාවට අපි ඇතුල් වෙනකොට උන්වහන්සේ අපේ ජීවිතේ ඔබේ මගේ ජීවිතේ පුදුම හාස්කම් කරන්නට යනවා. මේ උදෑසනත් එහෙමයි. වෙලා තියෙන්නේ අපි යෝජනාවට අත තියන්න කැමති නෑ. යෝජනාවට අත තියන මට පාඩුයි. මට අත්හරින්න ගොඩක් දේවල් තියෙනවා. මගේ නම්බුව මට අත්හරින්න වේවි. මගේ ගහම්බීර ස්වභාවය මට අත්හරින්න සිද්ධ වේවි. මට තියෙන දේවල් ඉඩකඩම් වාහන සමට අත්හරින්න සිද්ධ වේවි. හැබැයි අසමාදානයෙන් අල්ලන් ඉන්නට වැඩිය උන්වහන්සේගේ සමාදානයේ යෝජනාව අපිට හරි වැදගත් වෙනවා ප්‍රේමවන්ත අයවලුනි. අකීකරු තැන්වල ඉඳලා දෙවියන් වහන්සේට අපිව පේන්නේ නැහැ කියලා මොර ගහන්න එපා. අකීකරු තැන්වල ඉඳලා මේ වසරේ අපි හිතර ගමු මේ දේවල්. අකීකරු තැන්වල ඉඳලා දෙවියන් වහන්සේ අපිව පේන්නේ නැහැ අපිට ඇහෙන්නේ නැහැ කියලා මොර ගහන්න එපා. දෙවියන් වහන්සේ ඔබව රොබෝ කෙනෙක් විදියට මවල නැහැ. සුව කැමැත්තක් දීලා ඔබව මවල තියෙනවා. ඔබට තීරණ ගන්න තිබෙනවා. ඔබට ප්‍රස්තාවක් උන්වහන්සේ දීලා තියෙනවා. එම තීරණ ගන්නට. ඒ ඔබට බාරයි. යෙසායා 40 වෙනි පරිච්ඡේදයේ 27 වෙනි පදයේ සිට 31 වෙනි පදයේ දක්වා මම කියවන්නේ ඉස්සෙල්ලා පසුබිමක් එක්ක මම කැමති එතනට එන්න. ඊශ්‍රායල් සෙනග වහල් භාවයේ සිටිය කාල පරිච්ඡේදයේ ඊශ්‍රායල් සෙනග වාසය කළේ දෙවියන් වහන්සේව නොදහන දන්නේ නැති අධිරාජ්‍යයක් යටතේ. ඒ පිරිස මැද්දේ දෙවියන් වහන්සේ ගැන ඒ පිරිස දන්නේ නැහැ දෙවියන් වහන්සේ. කිසිම ඇදහිල්ලක් නැහැ ඒ අයට. ඉතින් මේ වහල් භාවයේ ඉන්න මිනිස්යන්ට කිසි හවුහරණක් නැහැ කියලා හැඟෙන විටදී දෙවියන් වහන්සේ යෙසායාව තෝරගත්තා බලාපොරොත්තුවේ හඬක් දෙන්න. සෙනගව දිරිගන්නන්න. ඊශ්‍රායල අපි දන්නවා කොටස් දෙකකට වෙන් වුණා. උතුරු රාජ්‍ය දකුණු රාජ්‍ය විශේෂයෙන්ම මෙම කොටස දිහා බලනකොට උතුරු රාජ්‍ය මේ වෙනකොට ඒ සෙනග අසිරියානු අධිරාජ්‍යයේ පාලනයට නතු වෙලා හිටියේ. ඉතින් බොහොම අමාරු කාල පරිච්ඡේදයක් තුලින් මේ සෙනග
සෙනගට යන්න සිද්ධ වුණා. මෙන්න මේ කාලේ මේ ආකාරයෙන් දෙවියන් වහන්සේ පණිවිඩයක් දෙනු ලබනවා ඒ සෙනගට. මේක එදාට විතරක් මේ තිබිච්ච පණිවිඩයක් නෙවෙයි. මේක අද මේ උදැසන ඔබටත් කතා කරන පණිවිඩයක් බවට පත් වේවි. මාගේ මාර්ගය ස්වාමින්ගෙන් සැඟවී තිබේය කියාත් මාගේ විනිශ්චය මාගේ දෙවියන් වහන්සේ වෙතින් පහවේය කියාත් එම්බා යාකෝබ් නුඹ කියන්නේත් එම්බා ඊශ්‍රායල් නුඹ කතා කරන්නේත් මක්නිසාද මැසිවිලි නගන්න එපා. දෙවියන් වහන්සේට උන්වහන්සේ තෝරගත් සෙනග අමතක වෙලා නැහැ. ඔබ උන්වහන්සේ තෝරගත්ත දරුවෙක් අමතක කරන්න එපා. මැසිවිලි නගන්න එපා. පොළොවේ සීමාවල මැවුම්කාර වූ ස්වාමින් වහන්සේ වන සදාකාල දෙවියන් වහන්සේ ක්ලාන්ත නොවන බවත් වෙහෙස නොවන බවත් නුඹ දන්නේ නැද්ද? නුඹලා අසලා නැද්ද? උන්වහන්සේගේ ඥානය දැනගන්න බැරිය. උන්වහන්සේ ක්ලාන්ත වූ අයට ශක්තිය දෙනසේක. බලය නැත්තාට සවිය වැඩි කරනසේක. තරුණයෝ පවා ක්ලාන්තව වෙහෙසෙන්නෝය. යෞවනයෝද මුළුමුණින්ම වැටෙන්නෝය. නමුත් ස්වාමින් වහන්සේ ගැන බලා සිටින්නෝ තමුන්ගේ සමිය අලුත් කරගන්නෝය. ඔවුහු රාජාලින් පියබා නගින්නෝය. ඔවුහු දුවන්නෝය එහෙත් වෙහෙස නොවෙති. ඔවුහු ඇවිදින්නෝය එහෙත් ක්ලාන්ත නොවෙති. දැන් මේ කොටස දිහාමට ඔබ අවධානය යොමු කරලා බලන්න. එදා ඊශ්‍රායල් සෙනග ක්ලාන්ත වෙලා වෙහෙසටපත් වෙලා ඉන්නකොට මේ යෙසායා දෙන්නා වූ ඊතා අනර්ග පණිවිඩයක් මේක. අද බලය, ජවය, සවිය ගන්න විවිධ පාන වර්ග තියෙනවා. හැබැයි ඒ පාන වලට බෑ මේ ගමන යන්නට උදව් කරන්නට. ක්‍රිස්තුස් වහන්සේ තුල දුවලම තමයි ක්‍රිස්තුස් වහන්සේ විතර දුවල තමයි ඒ සවිය අලුත් කරගන්න පුළුවන් වෙන්නේ ඔබට මට. ඉතින් උන්වහන්සේ තුලට දුවන්න එහෙ මෙහෙ ඔබ යන්න ඉස්සෙල්ලා දේව පාමුලට ගිහිල්ලා දන නමන්න මේ එන වසරේදී දන නමන්න. ප්‍රශ්න අභියෝග මැද්දේ ඒ හැම දේ මැද්දේ ඒවලට මුණ දෙන්න ඉස්සෙල්ලා දෙවියන් වහන්සේ මුණ ගැහිලා යන්න. අපි දන ගහලා උන්වහන්සේගේ පාමුල අපි රැඳෙමු. ඔබට අවස්ථාවක් තියෙනවා. මොකද ඔබ දේව දරුවෝ. ඔබට එය එලෙස ගත කරන්නට වගකීමක් තියෙනවා. ඔබේ ක්ලාන්ත ස්වභාවයෙන් ඔබ නිදහස් වෙන්න. මම තවත් කොටසකට අවධානය යොමු කරන්න කැමති 1 සාමුවෙල් 30 වෙනි පරිච්ඡේදය මම කියවන්නේ නැහැ. මේ පද කිහිපයක් විතරක් ඔබ එක්ක තබන්න. දැන් මේ වෙනකොට දාවිද් ඇතුළු පිරිස එක්තරා අවස්ථාවකදී තද අමාරුවකට පත් වෙලා හිටියේ. 4 වෙනි පදයේ 1 සාමුවෙල් 30 වෙනි පරිච්ඡේදයේ 4 වෙනි පදයේ දක්වලා තිබෙනවා. එවිට දාවිද්ද ඔහු සමග සිටි සෙනගද ඔවුන්ට තවත් අඩන්ට පුළුවන්කම නැති වෙන තුරුම ශබ්ද නගා ඇඬුවෝය. ඔවුන් පත් වෙලා තිබිච්ච තත්ත්වය නිසා ඔවුන් ශබ්ද නගලා අඬනවා. අඬන එක පාපයක් වෙන්නේ නැහැ. හැබැයි අමතක කරන්න එපා අපේ සංවේදීකම් වෙනත් වැරදි මාර්ගවලට නොවැටෙන්න පිණිස අපි වග බලා ගන්න ඕනේ. දැන් මේ වෙලාවේ අඩන්න තරම් අපහසු තත්වයක මේ පිරිස හිටියේ. ඔවුන් සිටිය තැන් ගිනිබත් කරලා ඔවුන්ගේ භාර්යාවරුන් අල්ලන් ගිහිල්ලා දරුවන් මේ හැම කෙනෙක්ම අල්ලන් ගිහිල්ලා 6 වෙනි පදයේ දක්වලා තිබෙනවා දාවිද් තද අමාරුවට පත්විය. මක්නිසාද මුළු සෙනගගේ සිත් තම තමුන්ගේ පුත්‍රයන්ද දුවරුන්ද ගැන ශෝක වුණු බැවින් ඔහුට ගල් ගසන්න සෙනග කතා කළෝය. ඔබට තේරෙන්නේ නැති මේ මොකද්ද වෙන්නේ කියලා. කරදර මැද කරදර තමන් වටේම ඉන්න අය තමාට විරුද්ධ වෙනකොට ගල් ගහන්න කතා කරනකොට දාවිද් මොනවද කරන්නේ? මේ දේම ඔබව මාව කැඳවනවා ස්වාමින් වහන්සේ. අපිට එන්න වේදනා, අභියෝග, ප්‍රශ්න, අමාරුකම් මැද්දේ මේ දේ ඉටු කරන පිණිස නමුත් දාවිද් තමාගේ දෙවි වූ ස්වාමින් වහන්සේ තුල ශක්තිය උපදවා ගත්තේය. කවුරු තුලද? මිනිසෙක් තුලද? සංවිධානයක් තුලද?
තමන්ව මැව්ව, තමන්ව දරාගෙන ගිය, තමන්ව සේවයට කැඳවපු දෙවියන් වහන්සේ තුළ ඔහු ශක්තිය උපදවා ගත්තා. ස්වාමින් වහන්සේ ඔබ මාව කැඳවනවා. මම ඔබ ඉදිරියේ අවසන් කරන්න ඉස්සෙල්ලා තව දෙයක් ඔබට කියන්න කැමතියි. මේ ගමනේ වෙන සිදුවීම්, මේ ගමනේ එන්නා වූ බාධක සදාකාලයට බාධාවක් කරගන්න එපා. මේ එන හැම වේදනාවක්ම, හැම ප්‍රශ්නයක්ම, හැම අභියෝගයක්ම සදාකාලයකට බාධාවක් බවට පත් කරන්න එපා. හොරේෂියෝස් පෆර්ඩ් කියන දෙවියන් වහන්සේගේ මිනිසෙක් හිටියා. ඔහුට බිරිඳක්, දරුවන් 4 දෙනෙක්, පුතෙක් හිටියා. මේ බිරිඳගේ නම ඇනා. එක්තරා අවස්ථාවකදී ඒ චිකාගෝ නගරයේ ඇතිවෙච්ච ගින්නක් නිසා ඔහුට ආйти සියලු දේ නැති වෙනවා. බොහෝ දේ නැති වෙලා ඉතා අමාරුවටපත් වෙනවා. තව ටික කාලයක් යනකොට ඔහුගේ එකම පුතා මිය යනවා. ඉතින් මේ අර ගින්නෙන් ඇතිවෙච්ච මානසික පීඩනය නිසා ඇනා මේ පුද්ගලයාගේ බිරිඳ තද මානසික අපහසුතාවයකට පත් වෙනවා. වෛද්‍යවරයෙක් නියම කරනවා ගිහිල්ලා නිමවටුවක් ගත කරන්න. මේ පුද්ගලයාට තිබිච්ච වැඩ නිසා ඔහු ටික කාලෙකින් නැවත එකතු වෙන්නම් කියලා මේ පිරිස පිටත් කළා යවනවා. පිටත් කළා දවස් 4ක ගමනකට පස්සේ ඒ බිරිඳ ඇතුළුව දරුවන් 4 දෙනා ගිය නැව අනතුරකටපත් වෙලා මුහුදුපත් වෙනවා. ඇනා විතරක් බේරෙනවා. ඇනා විදුලි පණිවිඩයක් එවනවා. තනිවම බේරුණා. මං දැන් මොනවද කරන්න කියලා. මේ පුද්ගලයා අනිත් පැත්තට ඇනාව බලන්න යනකොට දවස් 4ක ගමන් කරනවා. දවස් 4කදී එම ඒ නැවේ හිටපු ප්‍රධානියා කතා කරලා කියනවා මෙතන තමයි ඔයාගේ දරුවෝ 4 දෙනා මුහුදුපත් උනේ කියලා. ඔහු එම තැනින් නැගිටලා ගිහිල්ලා ලොව ප්‍රකට ගීතිකාවක පදවැල් මුමුණනවා. එහි පද අතර දක්වලා තිබෙනවා ගංගාවක් මෙන් සාමය මගේ මාර්ගයට පැමිණෙන විට, මුහුදේ රළවැනි දුක පැමිණෙන විට, මගේ කොටස කුමක් වුවත් ඔබ මට කීමට ඉගැන්නුවා එය හොඳයි, එය මගේ ආත්මය සමග හොඳයි, it is well කියලා. ප්‍රේමවන්ත අයවලුනි, දෙවියන් වහන්සේ ඔබ මාව ගෙනියන ආකාරය හරි පුදුමයි. මේ වසරට වඩා ලබන වසර හිතන්න එපා යහපත් වේවි කියලා. හැබැයි දෙවි සමිඳුන් තුල සවිය අලුත් කරගන්නට ඔබ මාව කැඳවනවා. ඒ වගේම සමිඳුන් ඔබට යෝජනාවක් දීලා තියෙනවා. ඒ යෝජනාවට කීකරු වෙලා යන්නට උන්වහන්සේ ඔබ මාව කැඳවනවා. මේ වචනත් එක්ක අපි ස්වාමීන් වහන්සේගේ පාමුල අපි මොහොතක් නිශ්චල වෙමු. දෙවි පියාණනි, ඔබේ ප්‍රේමය විශාලයි. ඔබේ දරුවන් කියලා අපිට දැනෙන්න තාම අපිට දැනෙන්නේ නැහැ හරියට ස්වාමිනේ. අපිට පිහිට වෙන්න ඔබගේ මේ දේව දරුකම තුළ ඔබට ලං වෙලා ඔබට කීකරු වෙලා මේ ගමන යන්නට ඔබගේ දෑතට අපි කැප වෙනවා, බාර වෙනවා. යේසුස් වහන්සේගේ උතුම් නාමයෙන්. ආමෙන්. අපි දේව මෙහෙය අවසන් කරමින් නැගිට සිටමින් ගායනා කරමු. තිරේ දිස් වෙන්නා වූ ගීතිකාව. සියල්ලේ සියල්ලවන ස්වාමින් සෙත් දෙන් දයාවේ මුළු වන්දනාව මගේ එන්ට ඔබට ලං වේ. Amen.
ආරාධනා කරන්න සලමු. දැන් අපගේ ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කරුණාව, පිය වූ දෙවියන් වහන්සේගේ ප්‍රේමය, සුදාපර වහන්සේගේ මඟ පෙන්වීම සමානයි. ඔබ සමග සදා